තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් මේ අවස්ථාවේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වුණ මෙලව ජීවිතයක් නිසා සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසිලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර කෙලවර කිරීමේ බලාපොරොත්තු ඇතුවයි මේ උතුම් පින්කම සංවිධානය කරගත්තේ. මේ පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කරවා ගන්න හේතු වෙන උතුම් ධර්ම දානමය පින්කමේ අද දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ඊටාම වටින සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ධර්ම දේශනා කීපයක් සිදු කරන්න. ඒ උතුම් සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කෙරෙන පළවෙනිම ධර්ම දේශනාවට තමයි අද මේ පින්වත් පිරිස මේ දායකත්වයේ ලබලා දෙන්නේ. පින්නතුනි මේ සූත්‍ර දේශනාව ත්‍රිපිටකයේ කුද්දක නිකායේ කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ 9 වෙනි සූත්‍රයේ හැටියට සංග්‍රහ වෙනවා. ඊට අමතරව කුද්දක නිකායේම
සුත්ත නිපාත නම් වූ ග්‍රන්ථයේ උරග වර්ගයේත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ අපි හැමෝම හොඳට අහලා තියෙන, හොඳට දන්න, බෞද්ධයෝ වෙච්ච වැඩි පිරිසකට හොඳට පාඩම් තියෙන, දවසකට වතාවක්වත් අඩුම තරමේ භාවිතා කරන කරණීය මත්ත සූත්‍රය. මේ සූත්‍ර දේශනාව කොයිතරම් ගැඹුරුද, මේ සූත්‍රයේ කොයිතරම් දීර්ඝයිද කියන කාරණාව මේ සූත්‍රයේ මේ විදිහට විස්තර කරනකොට තමයි අපිට තේරෙන්නේ. එහෙම නැත්තම් පිටකේ අපට සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයේ තියෙන ගාථා 10ක් විතරයි. නමුත් පින්වත්නි, කරණීය මත සූත්‍රය කියලා කියන්නේ ඊටාම දීර්ඝ සූත්‍ර දේශනාවක්. ඒ නිසා මේ සූත්‍රයේ ශ්‍රවණය කරලා මේ සූත්‍රයේ කමඨහනක් කරගෙන රහත් වෙච්ච අය මේ ශාසනයේ බොහොමයි. ඒ තරම් පිරිසක් මේ සූත්‍රයේ මුල් කරගෙන සසරින් මිදෙනකොට මේ සූත්‍රයේ මේ තරම් පාඩම් කරලා මේ තරම් කියවලා අපට සසරින් මිදෙන්න බැරි ඇයි කියන ප්‍රශ්න ගණනාවකට අපිට උත්තර හම්බ වෙනවා මේ සූත්‍රය හොඳට සාකච්ඡා කරාම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ උතුම් සූත්‍රයේ විශේෂයෙන් පින්නතුනි සවැත් නුවර උපකට්ටා කියන නුවර වැඩ ඉන්න කාලේ තමයි දේශනා කරන්නේ. භික්ෂුන් වහන්සේලා 500ක් අරමුණු කරගෙනයි මේ සූත්‍රය දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ උපකට්ටා නුවර වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ඉල්ලගෙන ආවා. මේ සූත්‍රයේ දේශනා කරන්න හේතු වුණ නිධාන කතාවයි අපි මේ සිහිපත් කරන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ කර්මස්ථාන ලබා දෙනකොට ඒ පුජ්‍යලයාට ගැලපෙන්න සුදුසුම නිවැරදිම කර්මස්ථානය තමයි ලබා දෙන්නේ. පිළිතුරේ සඳහන් කරනවා රාග චරිතයට අසුභ කර්මස්ථානයත්, ද්වේෂ චරිතවලට සතරක් වූ මෛත්‍රී කර්මස්ථානයත්, මෝහ චරිතවලට මරණානුස්සතියත්, ශ්‍රද්ධා චරිතවලට බුද්ධානුස්සතියත්, විතක්ක චරිතවලට ආනාපාන සතියත්, ඒ වගේම බුද්ධි චරිතවලට චතු ධාතු අවත්ථාන ආදී කර්මස්ථාන භාග්‍යවතුන් වහන්සේ මනාව ගැලපෙන්න ලබලා දෙනවා කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේ කර්මස්ථාන ලබා දෙනකොට විශේෂයෙන් සඳහන් කරනවා ආකාර 5ක් යටතේ ඒ කර්මස්ථාන ලබලා දෙනවා කියලා. එතන උග්ඝහ ආකාරයට පළවෙනි ආකාරයේ හැටියට කර්මස්ථානය ලබා දෙනවා. මේ උග්ඝහ ආකාරය කියලා කියන්නේ ඊටාම හොඳින් ආචාර්යවරයා ළඟ කර්මස්ථානයේ ඉගෙන ගන්න ඕනේ. භාවනාවට කලින් කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න ඕනේ. ඒ පළවෙනි ක්‍රමය. දෙවෙනි ආකාරයේ සඳහන් කරනවා පරිපුච්ඡා ක්‍රමය. එතන ඒ සඳහන් කරන්නේ කර්මස්ථානය ගැන අපිට සැකයක් තියෙනවා නම් මේ කාරණාව කොහොමද, මේ කාරණාව කොහොමද, මෙහෙම වෙන්නේ කොහොමද කියලා විවිධ සැක ඇති වෙන්න පුළුවන්. ආන් එහෙම සැකයක් තියෙනවා නම් ඒ සැකය අහලා දුරු කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා කර්මස්ථානයේ හොඳින් තමන්ගේ මනසට නගා ගන්න ඕනේ කියලා.
ඒ කියන්නේ කර්මස්ථානයේ හොඳට පාඩම් තියෙන්න ඕනේ. කර්මස්ථානයේ කටපාඩම් කරලා තියෙන්න ඕනේ. සිතූ ගමන් මෙනෙහි වෙන්න ඒ කර්මස්ථානය ගැන අවබෝධය තියෙන්න ඕනේ. හතරවෙනි කාරණාවේදී සඳහන් කරනවා මේ කර්මස්ථානයේ අර්පණා ළඟට දියුණු කරගන්න ඕනේ කියලා. අර්පණා මට්ටමට දියුණු කරනවා කියලා කියන්නේ ධානයට ආසන්න වෙනකන්. ධානයේ ළඟ හැසිරෙන මට්ටමට එනකන් කර්මස්ථානයේ දියුණු කරගන්න ඕනේ. අවසාන කාරණාව සඳහන් කරනවා ඉන් පස්සේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් කර්මස්ථානීය මනාව විමසන්න ඕනේ. මෙහෙම ආකාර පහක් සඳහන් කරලා තියෙනවා. අපි මේ බොහොම කෙටියෙන් තමයි ඒ කරුණු පිළිබඳව මේ සිහිපත් කරන්න යෙදුනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ අපි සඳහන් කළා 500ක් වූ භික්ෂුන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථානයේ ඉගෙනගෙන මේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් සමු අරගෙන වස් කාලේ විවේක ස්ථානයක වස් සමාදන් වෙලා මේ භාවනා කර්මස්ථානයේ දියුණු කරන්න පිටත් වෙලා වැඩියා. උන්වහන්සේලා බොහෝ දුර වැඩම කරලා පර්වත ආසන්න ප්‍රදේශයක්, පර්වත ආශ්‍රය කරගෙන තියෙන ප්‍රදේශයක් සඳහන් කරනවා. ඊටාම හොඳට බිම වැහෙන්න හෙවණ වැටිලා තියෙන විශාල රුක්ෂ වැවිලා තිබුණ ප්‍රදේශයක්. මුතු ඇට වගේ වැලි කැට තියෙන ඊටාම පිරිසිදු බිම. මේ පර්වත ආශ්‍රය කරගත්ත මේ භූමිය ළඟ ගොදුරුගම් දෙකක් තියෙනවා කියලා සඳහන් කරනවා. සාමාන්‍ය එක ගමක ගෙවල් 1000ක් විතර තිබිලා තියෙනවා. ඒ වගේ ගම්මාන දෙකක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා නතර වුණ තැන ඊටාම විවේකයි. ඒ නිසා උන්වහන්සේලා තීරණය කළා අපට නවාතැන් ගන්න තියෙන භූමිය ඊටා විශේෂයි, ඊටාම විවේකයි. භාවනාවට හරි පහසුයි. මොකද ප්‍රත්‍ය පහසුකම් හොයාගන්න ළඟ ගම්මාන දෙකක් තියෙනවා. බොහෝ දුර වඩින්න අවශ්‍ය නැහැ. එහින්දා අපි මෙතන නතර වෙමු. එදා රාත්‍රියේ උන්වහන්සේලා කුටි සෙනසුන් නැතුවම ඒ රුක්ෂ මූලවල වැඩ හිටියා. පහෝදා උදේ ගමට පිණ්ඩපාතේ වැඩියා. භික්ෂුන් වහන්සේලා 500ක් අපූර්වට වඩිනකොට ඒ ගම් වැසියන්ට ඇති වුණේ පුදුම සතුටක්. ඒ නිසා ආරාධනා කළා, ස්වාමීනි මේ වස් කාලයේ ඔබ වහන්සේලා කොහේවත් වඩින්න එපා. අපි සිව්පසයෙන් උපස්ථාන කරනවා. මෙහි වැඩ ඉඳගෙන විවේකීව ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. කුටි සේනාසනත් හදලා දුන්නා. භික්ෂුන් වහන්සේලා පහුවදා අනිත් ගමට පිණ්ඩපාතේ වැඩියා. ඒ ඇත් හරි සතුටුයි. දැන් මෙතන උන්වහන්සේලා මේ වස් කාලය නතර වෙන්න තීරණය කරලායි තියෙන්නේ. පින්නතනේ මේ ප්‍රදේශයේ මේ ගස් ඇසුරු කරගෙන විශාල වශයෙන් වෘක්ෂ දේවතාවෝ වැඩ ඉන්නවා. දැන් උන්වහන්සේලා වැඩම කරලා ඉන්න නිසා මේ වෘක්ෂ දේවතාවරු ගස් වලින් බිමට බැස්සා. මොකද තමන්ට වඩා සීලයෙන් ඊටාම උසස් ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේලා වෘක්ෂ මූලවල වැඩ ඉන්නකොට වෘක්ෂ දෙවියන්ට තමන්ගේ විමාන වලට වෙලා වැඩ ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දරුවොත් එක්කම බිමට බැස්ස කියලා කියන්නේ. පින්නතින අර සඳහන් කරනවා රජවරු, රජ ඇමතිවරු යම් ප්‍රදේශයකට යම් කාර්යයක් සඳහා පිටත් වුණාම ඒ ප්‍රදේශයේ ඉන්න අය තමන්ගේ එදිනෙදා කටයුතු නතර කරලා ඒ රජුට සහ රජ ඇමතියන්ට
කටයුතු කරගන්න ඉඩ දෙන්න ඕනේ. අන්න ඒ වාගේ තමන්ට වඩා උසස් භික්ෂූන් වහන්සේලා වැඩලා ඉන්නකොට විමානවලට වඩා විමානවල බොහොම සුවසේ කාලය ගත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. බිමට බහින්න සිද්ධ වෙනවා. සීල තේජානුභාවය නිසා. නමුත් මේ රුක්ෂ දේවතාවරු බැලුවා මේ භික්ෂූන් වහන්සේලා කොච්චර කාලයක් මෙහි වැඩ ඉඳීද කියලා. බලහම වස් 3 මාසෙම වැඩ ඉන්නවා. ඉතින් 3 මාසයක්ම විමාන වලින් බැහැලා ඉන්නවා කියන එක ඒ ඇයිට තරම් පහසු වැඩක් නෙමෙයි. ඒ හින්දා කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේලා මෙතනින් පළවා හරිමු. එහෙම නැත්නම් අපිට කරදරයි. ආන් ඒ නිසා ඊටා භයානක රූප පෙන්වනවා. ඊටා භයානක ශබ්ද ඇහෙන්න සලස්වනවා. ඒ විතරක් නෙමෙයි දරන්න බැරි තරම් දුර්ගන්ධේ පතුරවල යනවා. ඒ දුර්ගන්ධයේ හිස් මොළ දක්වාම ගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා බොහොම තද හිසේ අමාරු හැදෙනවා. නමුත් කවුරුවත් කාටවත් කියන්නේ නැහැ ඒක. මට විතරක් වෙන්න ඇති කියලා හිතලා කියන්න අකමැත්තක් දක්වනවා. එක දවසක් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම මේ 500 දෙනාගේ නායකයා සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ ළඟට කැඳෙව්වා. කැඳවලා ඇහුවා මෙහාට වඩිනකොට ඔබ වහන්සේලා සියලු දෙනාම ඊටාම ප්‍රියමනාපයි. හොඳට පෘෂ්ටිමත්ව වැඩුණ ශරීර තිබුණා. නමුත් දැන් හැම කෙනෙක්ම බොහොම කෙසඟ වෙලා බොහොම අපහසුයෙන් කරදරයෙන් ජීවත් වෙන බවක් තමයි හැමෝගෙම මූණු වලින් පේන්නේ. ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ 500 දෙනාම තම තමන්ට දැනෙන දේ කීවා. බලහම සියලු දෙනාටම එකම ආකාරයි. ඒ නිසා තීරණය කළා එහෙනම් අපි යමු. ආයෙත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙමු කියලා. එහෙන් පිටත් වෙලා ආයෙත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ කාරණාව මතක් කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මම ඔබලාට කවදාවත් අනුශාසනා කරලා නැහැ වස් කාලය තුල චාරිකාවේ වඩින්න කියලා. එහෙනම් ඇයි වස් කාලය තුල මේ චාරිකාවේ වඩින්නේ? එහෙම ඇහුවාම තමයි කාරණාව මතක් කළේ ස්වාමීනි. අපි වස් සමාදන් වෙලා ධ්‍යාන භාවනා වඩන ප්‍රදේශයේ අපි තෝරගත්ත ප්‍රදේශයේ මේ වාගේ මහ කරදරයක් තියෙනවා. ඒක නිසාමයි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඥානයේ මෙහෙवला මුළු ජම්බු දීපෙම බැලුවා. මේ භික්ෂූන් වහන්සේලාට භාවනාවට තවත් සුදුසු තැනක් මේ ජම්බුද්දීපේ තියෙනවද කියලා. පින්නතේ මුළු ජම්බුද්දීපයේ මෙහෙම තැනක් නැහැ. මේ 509ට සුදුසුම තැන තමයි මේ නතර වෙලා හිටපු තැන. එින්ද සඳහන් කළා මහණෙනි ඔය හිටපු තැන හැර වෙනත් තැනක් නම් ඔබලට නැහැ. වෙනත් කොතන හිටියත් ඒක ඔබලාගේ අරහත්ත්වයේ සඳහා හේතු වෙන්නෙත් නැහැ. යා යුත්තේ එතෙන්ටම තමයි. කියන කාරණාව භික්ෂුන් වහන්සේලාට දැනුවත් කරලා උන්වහන්සේලාට දැන් ආරක්ෂාවක් හදලා දෙන්න ඉපෙයි. උන්වහන්සේලාගේ කමටහන හැටියටත් උන්වහන්සේලාගේ ආරක්ෂාව හැටියටත් මෙන්න මේ කරණීය මත්ත සූත්‍රය උන්වහන්සේලාට ඉගැන්වුවා. එතනින් තමයි මේ කරණීය මත්ත සූත්‍රයේ ත්‍රිපිටකයට එකතු වෙන්නේ. කරණීය මත්ත සූත්‍රයේ උපත සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. උන්වහන්සේලා කරණීය මත්ත සූත්‍රය හොඳට ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ වැඳලා අවසර ඉල්ලගෙන නැවතත් තමන් වැඩ හිටිය ප්‍රදේශයටම වැඩියා. වැඩලා මේ සූත්‍රයේ සජ්ජායනා කරනවා. මේක නිතර සජ්ජායනා කරන්න කියලා දේශනා කළා. එහෙම සජ්ජායනා කරනකොට අර දෙවිවරු
දැනගත්තා මේ භික්ෂූන් වහන්සේලාගෙන් කවදාවත් අපිට හිරිහැරයක් වෙන්නේ. අපිට කරදරයක් වෙන්නේ නෑ. මුන්වහන්සේලා මෙහි වැඩඉන්න එක අපිට මහත් ලාභයක් මයි වෙන්නේ. බාණ්ඩක මේ සූත්‍රය දේශනා කරනවා ඇහෙනකොට තමයි එහෙම හිතන්නේ. උන්වහන්සේලා ගස්වලින් බැහැලා මිනිස් වෙස් මවාගෙන මේ භික්ෂූන් වහන්සේලාගේ කුටි සමීපයට ඇවිල්ලා ඇමදිය යුතු තැන් අමදිනවා. පැන් පෙරලා ගෙනල්ලා තියෙනවා. වතාවත් ටික සම්පූර්ණ කරලා දෙනවා. උන්වහන්සේලාගේ භාවනාව සම්පූර්ණ කරගන්න කාලේ ඉතුරු කරලා දීලා පහසුකම් හදලා වත් පිළිවෙත් කරලා අප උපස්ථාන කරලා බොහෝ පින් සිද්ධ කරගත්තා. ඒ භික්ෂූන් වහන්සේලා මේ ප්‍රදේශය තුළම වස්තුම් මාසේ නිමා වෙනකොට 500ක් දෙනා වහන්සේම ඒ රුක්ෂ දේවතාවන්ගේ උපකාරය ඇතුව සව් කෙලෙස් නැසල රහත් වුණා. මේ කාරණාව මුල් කරගෙන තමයි මේ කරණීය මත්ත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පින්නතුනි, සූත්‍රය ආරම්භ කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරනවා මහා සංවේගවත් වූ 8ක්. ඇයි මේ සංවේගවත් වූ 8 භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? අප්‍රමාදය ඇති කරවන්න. කුසල් දහම් වඩන්ඩ කැමැත්ත වැඩි දියුණු කරන්න. අප්‍රමාදීව කුසල් රැස් කරවන්න තමයි සංවේගවත් වූ 8ක්. අට්ට මහා සංවේගවත් වූ ඉමානි සංවේගවත් වූ නියට්ට. මේ සංවේග වස්තු 8 දේශනා කරන්න. නිවන් මගේ බොහොම ශ්‍රේෂ්ඨ කාරණාවක් තමයි අප්‍රමාදී කියලා කියන්නේ. පින්නතුනි, දෙපා ඇති සතුන් අතර ශ්‍රේෂ්ඨයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකෙටමත් ශ්‍රේෂ්ඨයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ඊළඟට සඳහන් කළා සියලු කුසල ධර්ම අතර සියලුම පින්කම් වලට වඩා ශ්‍රේෂ්ඨයි අප්‍රමාදී. ඒකට තවත් උදාහරණයක් සඳහන් කළා. ඇතෙකුගේ පිය සටහන ඇතුළේ මේ ලෝකෙ ජීවත් වෙන අනික් හැම සතෙකුගේම පිය සටහන තියන්න පුළුවන්. විශාලතම පාද ඇති සත්වයා අතර ඇතා තමයි ප්‍රධාන. ඒ ඇතාගේ අඩිය ඇතුළේ අනික් හැම සතෙකුගේම අඩිය තියන්න පුළුවන්. ඒවා ඊට වඩා කුඩයි. ඒ නිසා සඳහන් කළා මේ ලෝකේ කොච්චර පින්කම් තියෙනවද අපිට නිවන් දකින්න කරන්න. ඒ සියලුම පින්කම් අතර හැම පින්කමකට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා අප්‍රමාදය. එහෙම අප්‍රමාදය ඇති කරවන්න තමයි මේ සංවේගවත් වූ 8 දේශනා කරලා තියෙන්නේ. අපි එහෙනම් සාකච්ඡා කරමු ටිකක් කෙටියෙන්. නමුත් මොනවද සංවේගවත් වූ කියලා කියන්නේ? පින්නතුනි, පළවෙනි කාරණාව ජාති. සංවේග ඉපදවිය යුතු කාරණාවක්. ජාති කියලා කියන්නේ උපත. මේ ජීවත් වෙන අපි කවදා හරි දවසක මැරෙනවා. මැරුණොත් අනිවාර්යයෙන්ම තව තැනක උපදිනවා. එතකොට අපි උපදින්නේ අපි කලින් දන්න කෙනෙක් ළඟද? දන්න පිරිසක් ළඟද? දන්නේ නැති පිරිසක් ළඟ තමයි උපදින්නේ. ඒ නිසා දුකක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් උපත ගැන සඳහන් කරනකොට භාග්‍යතුන් වහන්සේ අභිධර්ම පිටකයේ බොහෝ කරුණු දැක්වුවා. ජාතිපි දුක්ඛා විස්තර කරන තැන. මාතෘ ගර්භයක ජීවත් වෙන කාලේ කොයි තරම් දුකක් විඳිනවද?
ඒ නිසානි පිනතුන ඇතැම් ප්‍රඥාවන්තයෝ මහ පින්කං කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මව්කුසක උපදින් දෙපා කියලා. දැන් අපේ කාලෙ හැටියට සඳහන් කළු අම්බපාලි වෛශ්‍යාවක්. නමුත් කාශ්‍යප බුද්ධ ශාසනය පැවිදිවෙච්ච භික්‍ෂුණිය සසර බොහොම පින්කං කරලා කරපු ප්‍රාර්ථනාතර එකක් තමයි මව්කුසවාගේ තැනක උපදින්න එපා කියලා. මහාපදුම දේවිය මව්කුස ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. පොක්කරසාති බ්‍රාහ්මණයා මව්කුස ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඒවාගේ අය පිළිබඳව අපේ ධර්මය සඳහන් කරලා තියෙනවා. මහාපදුම දේවිය උපදින්නේ නෙළුම් මලක. අම්බපාලිය උපදින්නේ අඹ ගහක් මුල. එනිසා තමයි අම්බපාලි කියලා කියන්නේ. ඕපපාතික උපතක්. ඇයි මව්කුස ප්‍රතික්ෂේප කළේ? මව්කුසේ තියෙන දුක කලින් දැනගෙන හිටපු නිසා. මහා නිරයක දුක කොහොමද? මව්කුසත් මහා දුක්ඛස්කන්ධයක් කියලා සඳහන් කරනවා. මාස 10ක් තරම් කාලයක් මේ කුසේ වැඩෙනකොට ඒ වැඩෙන සත්වයා විඳින දුක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු තැන් අභිධර්ම පිටකේ තියෙනවා. සමහර වෙලාවට කුස ඇතුලේ වැඩෙන කාලේ අම්මා උණුසුම් ජලය පාවිච්චි කළොත් ඔහු තැවෙනවා, පිච්චෙනවා. අම්මා ඊටාම සිසිල් ජලය පාවිච්චි කළොත් හරියට නිකන් උණුසුම් ජලය පාවිච්චි කරනකොට ලෝදියක් කරනවා වගේ කියලා සඳහන් කරන්නේ. අම්මා සිසිල් වූ ජලයක් පාවිච්චි කරනකොට ලෝකාන්තරික මහනිරේ වගේ ඊටාම සීතලයි. ඒ වගේම තමයි පින්තුනේ මව්කුසේ නැවතත් සඳහන් කරනවා ලෝකාන්තරික මහනිරේ වගේ ඊටාම අන්ධකාරයි කියලා. සක්වලවල් 3ක් එකතු වෙන තැන සඳහන් කරනවා යොදුන් 8000ක ඉඩක් තියෙනවා කියලා. සාමාන්‍ය රවුම් හැඩේ වස්තු 3ක් අපි එකට කරලා අල්ලගත්තොත් මැද්ද ඉඩක් ඉතුරු වෙන බව අපි දන්නවා. ඒ නිසා මේ සක්වලවල් 3ක් එකතු වෙන තැන යොදුන් 8000ක් තරම් හිස් අවකාශයක් තියෙනවා. පතුලක් නැහැ. පෘථුවියේ ගැඹුර ධර්මයේ හැටියට සඳහන් කරනකොට පැහැදිලි කළා යොදුන් 240000ක් මේ ඝනකඩ බොල් පොළව යටට ගැඹුරුයි කියලා. ඉතින් යොදුන් 240000ක් කියලා කියහම සතපුම් නම් කොච්චර ප්‍රමාණයක් වෙයිද? ඉතින් ඒ වාගේ 3ක් එකතු වෙච්ච තැන මේ හැදෙන අවකාශය පතුලක් නැහෙනි පින්නතුනි. උඩට බැලුවහම හිස් අවකාශයමයි. ඒ නිසා වහලෙකුත් නැහැ, පතුලකුත් නැහැ. කවදාවත් හිරු එළිය වැටෙන්නෙත් නැහැ, හඳ එළිය වැටෙන්නෙත් නැහැ. ඒ නිසා ඊටාම අන්ධකාරයි. හිරු එළියත් නොවැටෙන නිසා දැඩි සීතලයි. පතුලේ තියෙනවා කියන්නේ අයිස්. පතුලක් නැහැ. ඒ නිසා අයිස් තමයි තියෙන්නේ. නමුත් නිරිසත්තු ඉන්නවා. ඒ අය අර අයිස් උඩ වැටිලා පිච්චිලා මැරෙනවා. අයිස් වලට පිච්චෙනවා. නැවත උපදිනවා. නැවත ඒ දුක එහෙමම විඳිනවා. ඉතින් මේ ලෝකාන්තරික මහනිරය කොයිතරම් අඳුරුද, කොයිතරම් සීතලද? මව්කුසත් එහෙම කියලා කියනවා. මව්කුසටත් එළිය වැටෙන්න තැනක් නැහැනේ. අභ්‍යන්තරය ගැන අපි හිතන්නෙත් නැහැනේ. නමුත් මේ ඇඟ ඇතුළ ගැන හිතුවොත්
තනිකරම ඇතුළ අන්ධකාරයි. එළිය වැටෙන දිහා නෑ. එහෙනම් මව් කුසත් එහෙම්මම තමයි. එහෙනම් 10 මාසයකට ආසන්න කාලයක් මේ මහා ඝන අන්ධකාරයේ ජීවත් වෙන්න වෙන්නේ. උණුසුමේදී තැවෙනවා. සීතලේදී තව අපහසුතාවයටපත් වෙනවා. අම්මා ඉඳ ගන්නකොට, අම්මා නැගිටිනකොට, අම්මා ඇවිදිනකොට, අම්මා නිදා ගන්නකොට මේ ඇතුලේ ඉන්න කෙනා මොනතරම් අපහසුතාවයන්ටපත් වෙනවද? ඒ විතරක් නෙවෙයිනේ. ගූත නිරය වගේ කියලා සඳහන් කළා. මුත්‍ර සහ අසූචි දෙකම එකතු වෙලා පැහෙන නිරයක් ගූත නිරය කියලා කියන්නේ. මොන තරම් දුර්ගන්ධයිද කියලා සඳහන් කරනවා. ඒ දුර්ගන්ධයේ සත්ත්ව ලෝකයට හැමුවොත් සියලු සත්වයන්ගේ හිස් මොළ පුපුරනවා කියලා කියනවා. අපිට ඔරොත්තු දෙන්නේ නැහැ මේ දුර්ගන්ධය. මව් කුසත් ඒ වගේම දුර්ගන්ධයි. අම්මා අනුභව කරන පැසුණු ආහාර, නොපැසුණු ආහාර, ලේ, සැරව, මල, මුත්‍ර මේ සියල්ලම මේ දරුවා ජීවත් වෙන ප්‍රදේශයේම තියෙනවා. ඉදිරියෙන් මුත්‍රාශය ස්පර්ශ වෙනවා. මහාන්තරයේ අඟල් 10ක පමණ ප්‍රමාණය නිරන්තරයෙන් මල පහ එකතු වෙනවා. ඉතින් මේ දෙපැත්තම ස්පර්ශ වෙවි පරම දුර්ගන්ධයක් විඳ විඳ කෑලි කපන්න පුළුවන් තරම් අඳුරකට වෙලා නොඑක් වේදනා ඉවස ඉවස මේ 10 මාස ගෙවන්න ඕනේ. උපදිනකොට තවත් දුකක් විඳිනවා. කර්මජ වාතයෙන් මේ දරුවා හරවන්න ඕනේ උපදින්න. එතකොට මාස ගාණක් එකම විදිහට ඉඳලා සම්පූර්ණයෙන් හාත්පස අනිත් පැත්තට හරවනකොට සඳහන් කරන මහ විශාල කන්දක් උඩින් පෙරළුවොත් කෙනෙක් මොනතරම් වේදනාවක් දැනි දැනි පල්ලෙහාට රෝල් වෙනවද? ඒ වාගේ වේදනාවක් දැනෙනවා කියලා. ඊළඟට උපත් මාර්ගයේ දිගේ එළියට එනකොට සංඝාත නිරයේ පර්වත දෙකට හිර වුණ නිරිසත්තු වාගේ කියලා කියනවා. සංඝාත කියන මහ නිරේ පර්වත පෙරලෙනවා. පර්වත තියෙන්නේ. හෙන හඬ පුපුරනවා වගේ යොදුන් ගණන් දිග මහා පර්වත. යොදුන් ගණන් උසයි, යොදුන් ගණන් දිගයි. නිරිසත්වයෝ ඉන දක්වා ප්‍රමාණය නිරේ ගිලිලා ඉන්නේ. ඉනෙන් උඩ කෑල්ල විතරයි තියෙන්නේ. යට කෑල්ලේ හොලවන්න පුළුවන් කමක් නැහැ. හිර වෙලා වගේ. ටික වෙලාවක් යනකොට මහා හඬක් ඇහෙනවා. බලහම යොදුන් ගානක් උස, යොදුන් ගානක් දිග, තනිකරම ගින්දරෙන් රත් වෙච්ච මහා පර්වතයක් තමන් ඉන්න දිහාට පෙරලි පෙරලි එනවා. මොනව කරන්නද? නැගිටින්න බෑ, දුවන්න බෑ. මොහොතින් හරියට නිකන් රොටි තැලුවා වගේ තමන්ගේ ඇඟ උඩින් පර්වතය යනවා. තමන් පහු කරලා ගියාට පස්සේ කර්මය නිසා ආයෙත් නැගිටිනවා. වේදනාව අපි මනුස්ස ලෝකේ ඔය ගල් රෝල් එකට වාගේ තැලුණා වාගේ නෙමෙයි, ඊට වඩා ඉතාම දරුණු වේදනාවක්. ඊට පස්සේ බලහම එකක් නැගෙනහිරින් ඇවිල්ලා ගියා, අනික බටහිරින් එනවා. තව එකක් උතුරෙන් එනවා, තව එකක් දකුණෙන් එනවා. මේ හතර පැත්තටම තැලෙනවා. සමහර වෙලාවට දෙකක් දෙපැත්තෙන් ඇවිල්ලා එකට හේතු වෙනවා. එතකොට අර මැද්දේ හිර වෙච්ච අය කොයිතරම් වේදනාවක් විඳිනවද? ආන් ඒ හිර වෙච්ච සත්වයක් විඳින යම් වේදනාවක් වෙයිද මව් කුසෙන් එළියට එනකොට ඒ තරම් වේදනාවක් විඳිනවා කියලා කියනවා. ඉතින් මේ ජාතිපි දුක්ඛ මේ කාරණාව තව බොහෝ කරුණු කාරණා සහිතව පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉපදුනාට පස්සෙත් විඳින්න තවත් නොයේක් දුක් රාශියක් තියෙනවා. ඉපදිච්ච ඊටාම බිලිඳු දරුවට ඉදිකටු වගේ නොයෙක් කටු වලින් විදිනවා. බෙහෙත් විදිනවා. තව සමහර අයට ඉපදිච්ච ගමන්ම සැත්කම් කරන්න වෙනවා. මේ වගේ නොයෙක් වද වේදනා විඳිනවා. එහෙම ඇවිල්ලා යම් ප්‍රමාණයකට ලොකු මහත් වෙච්ච අය තමයි ඔබ මම. නමුත් මේ ජීවිතය තුළ අදත් අපි නොයෙක් දේවල් එක්ක ගැටෙමින් හැලහැප්පෙමින්
ලෙඩදුක් කරදර කම්කටොළු මැද්දේ හතුරු උපද්‍රව මැද්දේ අපි මොනතරම් දුකක් විඳිනවද? ඉතින් ඉපදිච්ච නිසා මේ වගේ මහා දුක් කන්දරාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අනාගතයේදී අපිට කොයි වගේ දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ආන් ඒ ගැන හිතලා සංවේග උපදවන්න ඕනේ. සමහර තැනක අහනවා පිහියෙන් ඇනලා මරලා. තව තැනක ඇහෙනවා වෙඩි තියලා මරලා. තව තැනක ඇහෙනවා කෑලි වලට කපලා මරලා. අහනකොටත් ඇඟ හිරි වැටෙනවා බය හිතෙනවා. නමුත් හෙට දවසේ ඒ தත්ත්වය මට උදා වෙන්න පුළුවන්. ආන් ඒක නිසා සංවේග උපදවන්න ඕනේ මේ සසර දුකයි. වහ වහා සසරින් එතර වෙන මගම හදාගත යුතුයි. ආන් ඒ නිසා ජාතිපි දුක්ඛ. ඊළඟට සඳහන් කළා ජරාපි දුක්ඛ. පින්නතනේ ඉපදිච්ච අපි ඉපදිච්ච දවසේ ඉඳලම එහෙම නැත්නම් මව් කුසට ආපු දවසේ ඉඳලම අපි කොහාටද මේ යන්නේ? අපි ජරාවට යන්නේ. ජරාවටපත් වෙනවා කියලා කියන්නේ වයෝවෘද්ධ භාවයටපත් වෙනවා කියන එක. දවසින් දවස වයස යනවා. වයසේ යන්න යන්න තමයි කුසේ ඉන්න දරුවා මේරුවේ. මාස 10ක් විතර වයස ගියහම එළියට ආවා. අපි එතන ඉඳලා කියනවා දැන් අවුරුද්දයි දැන් 2යි දැන් 3යි. දැන් ක්‍රමක්‍රමයෙන් කොහාටද මේ යන්නේ? අවුරුදු 70ක් ජීවත් වෙන්න ආයුෂ අරන් ආවනම් දැන් අවුරුද්දක් ඉවර වුණා කියලා කියන්නේ තව ජීවත් වෙන්න තියෙන 69යි. 5ක් ඉවර වුණා කියලා කියන්නේ තව තියෙන 65යි. එහෙනම් අපි මේ යන්නේ අපිට හිතෙන්නේ තරුණ වයසට යනවා. එහෙම අපිට හිතෙන්නේ අපි හරි කැමැත්තෙන් ඉන්නේ තරුණ වයසට එනකන්. නමුත් අවුරුදු 20ක් විතර වෙනකොට අර 70ක් ඉඳ හිටපු කෙනාට දැන් තියෙන්නේ 50යි. මොකද 20ක් ගෙවිලා. දැන් අර කුඩා කාලේ මගේ තිබිච්ච හුරු බුහුටි අතපය ඒ වගේ තිබිච්ච මෘදු මොලොක් බව දැන් ඒව අහිමි වෙලා ගිහිල්ලා. දැන් මේ වයසේ ඉඳලා කල්පනා කෙරුවොත් අපි ඉස්කෝලේ ගිය කාලේ තිබිච්ච ශරීරය ඒ කාලේ තිබිච්ච කෙස් ඒ කාලේ තිබිච්ච ශක්තිය ඒ කාලේ තිබිච්ච රුව ලස්සන දැන් අපෙන් හුඟක් ගිලිහිලා ගිහිල්ලා. එදා පින්තූරේකුයි අද පින්තූරේකුයි දැක්කොත් හරියට අඳුරගන්නත් අපහසු තරම්. ඊට වඩා හුඟක් වෙනස් වෙලා අප්‍රසන්න වෙලා මේ තත්ත්වයේ මීටත් වඩා තවත් දියුණු වෙලා ගිහිල්ලා කෙස් පැහිලා ඇඟ රැලි වැටිලා දත් හැලිලා හකු වල ගහිලා ඇස් දෙක ගිලිලා කොන්ද කුදු වෙලා එහෙම වෙන කාලයක් අනාගතයේට අපි හැමෝටම එනවා. ජරාව ජරා දුක. මහ බෝසතාණන් වහන්සේ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැක්කහම එහෙනම් මේ විදිහේ සැපවලින් ඇති වැඩක් තියනවාද? දවසක මෙතෙන්ට යනවා නම් අද මේ මායාවක ඉන්නේ. එහෙනම් කවදාවත් ලෙඩෙක් නොවෙන කවදාවත් මහල්ලෙක් නොවෙන කවදාවත් නොමැරෙන ස්වභාවයක් මේ ලෝකේ තියෙන්න පුළුවන්. ඒ සොයාගත යුතුයි කියලා තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. එමන පින්නතුනි මෙන්න මේ ජරාව පිළිබඳව අහලා කරුණු හොයලා කරුණු දැනගෙන සංවේග උපදවන්න ඕනේ. මෙවන් වූ ජීවිතයක් සසර නැවත නැවත පෝෂණය කරනවට වඩා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ සංසාරේ දිනන්න ඕනේ. අප්‍රමාදය ඇති කරගන්න ඕනේ සසරින් මිදෙන්න. ඊළඟට තියෙන්නේ ව්‍යාධි. නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. වෙනදනේ සාමාන්‍යයෙන් අපි මේ කරුණු එච්චර හිතන්නේ නැහැ. අපි ඇසුරු කරපු අපිත් එක්කම හිටපු අපේ මිත්‍රයෙකුට
නැත්තං සහෝදරයෙකුට ඉතාම දරුණු ලෙඩක් හැදිලා. රෝහල් ගත වෙලා වසර ගානක් දුක් විඳිනවා කියලා අපි කියමු. අපිත් නිතරම යනවා බලන්ඩ. අපිත් ගිහිල්ල ළඟත් නතර වෙලා ඉන්නවා. ඒවාගේ ලෙඩ්ඩු බැලූ තරං දුරට ඒ වාට්ටුවල ඉන්නවා. රෑ එල්ලි වෙනකං කෑගහනවා. උදේන්දල රෑ වෙනකං කෑගහනවා. අපිත් අපේ ලෙඩාළඟ ඒ ඔක්කොම අහගෙන ඉන්නවා. හැබැයි අපි හිතන් නෑ දවසක මටත් මේ ඇඳක මෙහෙම වෙයි කියලා. අපි හිතුවේ නැතිවුණාට ඒක එහෙම වෙන්ඩ බැරිද. එහෙම වෙන්ඩ තියෙන ඉඩකඩ 100%. ආන්ගේ නිසා ඒ දේවල් දැකලා කලකිරෙන්න ඕනේ. නැවත නැවත සසර පෝෂණය කරනවා කියලා කියන්නේ මීට වඩා දුක්වලට මුණ පාණ්ඩ සිද්ධ වෙනවා. සමහර ලෙඩ රෝග බොහොම වේගෙන් ශරීරයේ දිය කරලා දානවා. අන්තිමට ඇටකෝටු මත හමක් විතරයි තියෙන්නේ කියන තැනට එනකන් නහරවැල් ඉලිප්පිලා පේනවා. සමහර අයගේ කුණු වෙලා අහල පහල ඉන්න බැරි තරම් දුර්ගන්ධයි. උදේට පණුව වයින් කරන්න ඕනේ. හවසට පණුව වයින් කරන්න ඕනේ. සමහරලාට මුඛය තුවාල හැදිලා කට ඇතුලෙන් පණුව වැටෙනවා. ඒ වගේ මහා පිළිකුල් සහගත රෝග තියෙනවා. ශරීර අභ්‍යන්තරයේ පේනවා සමහර අයගේ. ඒ ඇතුළටම සිදුරක් හැදිලා. ඒ තරම් භයානක රෝග තියෙනවා. නමුත් අනේ අපොයි ඒ මනුස්සයට වෙච්ච දේ කියලා කියනවා මිසක් ඔයිට වඩා ලොකු එකක් මට හැදෙයි කියලා හිතනවා හරි අඩුයි. එහෙනම් අපි ඒක එහෙම්මම හිතන්න ඕනේ. අපි මලගෙදරක ගියත් මේ මනුස්සයා මැරුණනි කියලා හිතනවා මිසක් මමත් ඔහොම මැරෙනවනි කියලා කල්පනා කරන අය හරි අඩුයි. නමුත් හරියට මේ කාරණාව හිතලා සංවේග උපදවන්න ඕනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කොයි තාක් දරුණු රෝග තියෙනවද ඒ තාක් දේවලට මං ගොදුරු වෙන්න පුළුවන්. ඊළඟට මරණීය දුක ධර්මයේ සඳහන් කරපු හැටියට හරිම වේදනාකාරී ස්වභාවයක් තියෙන්නේ. මරණීය වේදනාව. මෙතෙක් ජීවිතය අපි විඳලම නැති වේදනාවක්. අපි කවුරුවත් මරණීය වේදනාව විඳලා නැන්නේ. ඒක විඳින්න වෙන්නේ මැරෙන අවස්ථාවෙමයි. ඒ හින්දා ඒ අවස්ථාවේ මූණ දෙන්න වෙන්නේ අලුත්ම දුකකට. නමුත් පින්නතුනි ඒක කොච්චර දරුණුද කියන එක ඔය අනාථපිණ්ඩික සිටුතුමා ධනංජානි බ්‍රාහ්මණය ඒ වාගේ අය මරණාසන්න වෙලාවේ කියලා තියෙනවා. නමුත් ඊට පස්සේ අපේ කාලේ කවුරුවත් කෙනෙක් මරණ දුක මරණීය වේදනාව අත්විඳලා අපිට ඇවිල්ලා ආයේ කීවේ නෑ මෙන්න මෙහෙම දුකක් තියෙනවා කියලා. ඒ දුක විඳලා මැරිලා ගියා. මේ ධර්මයේ සඳහන් කරපු තැන් වලින් තමයි අපිට ඒක දැනගන්න තියෙන්නේ. එහෙනම් කවදා හරි දවසක මේ කියන මෙතෙක් විඳලා නැති ඒ භයානක වේදනාව ඔබටත් මටත් විඳින්න වෙනවමයි. අන් එහෙම හිතලා ඒ මරණය කොයිතරම් සෝචනීයද? ජීවත් වෙච්ච මේ ලෝකේ අත්හැරලා යන්න කොයිතරම් අකමැත්තක් අපිට තියෙනවද? අපි හැමෝම කැමති ජීවත් වෙන්නනේ. විනාඩියක් දෙකක් හරි ජීවත් වෙන්න තියෙනවා නම් ඒකට තමයි අපි දඟලන්නේ. එතකොට මේ පරිසරය අත්හැරලා ඉර හඳ දකින්න නැතුව අහස මහ පොළොව වැස්ස ස්වභාව ධර්මයේ දකින්න නැතුව අම්මා තාත්තා දරු මල්ලෝ දකින්න නැතුව සදහටම මෙහෙන් නික්මිලා යන මොහොත ගැන විවේකීව කල්පනා කරලා බැලුවොත් හැබෑවටම අපිට මහා කලකිරීමක් ඇති වෙනවා. එතකොට සංසාරේ කොච්චර ඉපදිලා මැරෙන්නේ නැද්ද? දැනුත් ඉපදිලා මැරෙන්න සූදානම්. අනාගතෙත් ඕක ඔය විදිහටම විඳින්න වෙනවා.
අංගේ නිසා තවත් සසර මැරෙන කෙන බවට පත්වෙන් නැතුව. මරණය නතර කරපු අමරණීය පුද්ගලයෙක් බවට පත්වෙන්ට. අපිට ලැබිල තියෙන මේ අවස්ථාව ආය කොයි කාලි හම්බේද දන්නේ. එද මේ ජීවිතයෙන් මේ බුද්ධාන්තරයෙන් එයින් මිදෙන්ට පුළුවන් තරම් උත්සාහ කරවන්ඩ භාගිතුන් වහස මේ සංවේගවත්තු දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතින මරණ පිළිබඳව සඳහන් කරලා භාගිතුන් වහස දේශනා කළා සතර අපාදුක එකන පස්වෙනි කාරණාව. සතර අපාදුක. සතර අපාය කොයි තරං භයානකද. කියන කාරණාව විශේෂයෙන් භාගිතුන් වහස පැහැදිලි කළා. මනුස්ස ලෝකෙ තමයි ගුණපුරන්ට තියෙන හොඳම තැන. බ්‍රහ්මචරියාව සම්පූර්ණ කරන්න තියෙන හොඳම තැන. අපායක ගියහම එක දිගටම තියෙන්නේ දුකමයි. සුගතියක ගියහම දෙව්ලොවක ගියහම එක දිගටම තියෙන්නේ සැපමයි. දුකක් දැනෙන්නේ. නිරයක සැපක් දැනෙන්නේ. නමුත් මනුස්සලෝක සැපයි දුකයි මිශ්රයි. අං ඒ නිසා දුකත් වැටහෙනවා සැපත් වැටහෙනවා. ඒසා බ්‍රහ්මචරියාවට හරි පහසුයි කියලා දේශනා කළා. මේ උතුම් වූ සූත්‍ර දේශනාව අද ආරම්භ කරමින් මහා සංවේගවත්තු 8න් සංවේගවත්තු 4 අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. පින්නතින ධර්ම දේශනාවට තියෙන කාලය අවසන් වෙන්න නිසා කරණීය මත්ත සූත්‍රයේ ආශ්‍රය කරගෙන සිදු කරන පළවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. නමුත් මේ උතුම් සූත්‍ර දේශනාව අපේ ජීවිතයට කොයි තරම් වටිනවද? අපි නොහිතපු කරුණු කොච්චර මේ සූත්‍රය තුළ තියෙනවද කියන කාරණාව දේශනාව පුරාවටම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබටත් ඒ දේශනා හැම එකක්ම ශ්‍රවණය කිරීමේ හැකියාවත් ඉදිරියට ලැබෙනවා. එනිසාද සතුටු වෙන්න පුළුවන් ත්‍රිපිටකයේ දෙපොලක සඳහන් වන මේ සූත්‍රයේ මොනතරම් වටින සූත්‍රයක් නිසා එහෙම සඳහන් කරන්න ඇද්ද? එවන් උතුම් සූත්‍ර දේශනාවක් ලෝක සත්වයාගේ හිතසුව පිණිස දානය කරවන්න එහි පළවෙනි දායකත්වය දරන්න ලැබීම තමන්ට මහ භාග්‍යයක්. අද ධර්ම දේශනාවේ දායකත්වය දරන මේ සැදැහැවත් පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ඉතාම ගෞරවයෙන් මේ ධර්ම දේශනාව සඳහා සූදානම්. ධර්මයට ගරු කරමින් මහා සංඝරත්නයට ගරු කරමින් දේශනාව සඳහා වැඩමවන කාරණාව පවා ඒ ධර්ම ගරුත්වයෙන් ඉතා විශේෂ විදිහට සම්පූර්ණ කරගත්තා. ධර්මය තුළ ජීවිතය බොහොම පොහොසත් කරගන්න උත්සාහ කරන පිරිසක් හැටියට කරුණු කාරණා බොහොමයකින් හිතන්ඩ අවස්ථාව උදා වුණා. අද ධර්ම දේශනාව සම්බන්ධවත් දායකත්වය දරණ කෙනෙකුගේ නමක් ගමක්වත් වෙනත් ආශිර්වාදවත් තවත් නොයෙක් බලාපොරොත්තු සමහරලාට හුඟාක් වෙලාවට අපිට හම්බෙනවා. ධර්ම දානය කියල කියන්නේ මේ ලෝකෙ තියෙන උතුම්ම දානය. මේ ලෝකෙ තියෙන හැම දානයකටම වඩා ශ්‍රේෂ්ඨතම දානය. හැම දානයක්ම අභිභවනය කළ දානය. එවන් පින්කම් කරලා සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ අධ්‍යාපනය දියුණු කරගන්න. දරුවන්ගේ මේ මහා පින්කම කරලා තියෙන්නේ දරුවෙකුගේ අධ්‍යාපනය දියුණු කරගන්න. හරියට නිකන් මහා පින්කමක් කරලා එකින් වැලි කැටයක් වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහර කෙනෙක් ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න.
රැකී රක්ෂා දියුණු කරගන්නට ප්‍රාර්ථනා කරලා තියෙනවා. වටිනා දෙයකින් ඉතා ස්වල්ප දෙයක් තමයි ඒගොල්ලෝ අරන් තියෙන්නේ. නමුත් අද මේ පින්නතුන් එකම ප්‍රාර්ථනාවයි කරලා තියෙන්නේ. සසර දුක කෙරවල කරලා ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාව කරලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රාර්ථනාවට අනුවම තමන් ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගෙන වහ වහා භයානක සසරින් එතර යන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.